මුලින්ම සමකෝණී ත්‍රිකෝණ ගැන කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම සමාන හැඩතල සම්බන්ධයෙන් තියෙන ජ්‍යාමිතික සම්බන්ධතාවය තමයි අපි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ similar shapes ගැන එකම හැඩේ දැන් අපි ගමු සමහර ළමයි පුතායි තාත්තයි. එකම හැඩේ කියලා අපි කියන්නේ නේද? එකම shape එක කියලා කියන්නේ similar shape එක. එකම හැඩේ තියෙන අන්න ඉතින් ඔය ත්‍රිකෝණ වලක් තියෙනවා එකම හැඩේ තියෙන ත්‍රිකෝණ. අන්න ඒගොල්ලන්ට තමයි අපි කියන්නේ සමකෝණී ත්‍රිකෝණ කියලා. එකම හැඩේ තියෙන. ඒක හඳුනාගන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි. දැන් අපි මේ similar shape එක තියෙනවා එකම හැඩේ තියෙනවා මේ ඝන වස්තු වලක් තියෙනවා. නමුත් අපිට මේගොල්ලන්ගේ හරි ලස්සන අපූර්ව සම්බන්ධතාවයක් ගැන කතා කිරීම තමයි මේ ජ්‍යාමිතිය ජියොමෙට්‍රි වලින් අපි කරන්නේ. right මේ similar shape වල දැන් අපි නමුත් ඕලල් විභාගෙදී කරන්නේ ලංකාවේ ඕලල් විභාගෙදී කරන්නේ මේ ත්‍රිකෝණ වල තියෙන නේද? ත්‍රිකෝණ වල තියෙන ඒ කියන්නේ සමකෝණී ත්‍රිකෝණ වල දැන් අපි ත්‍රිකෝණ වල සමරූපී මේ සමකෝණී ත්‍රිකෝණ වලට තව කියන නමක් තමයි සමරූපී ත්‍රිකෝණ නේද? පොදුවේ ඔක්කොම රූප වලට කියන්නේ similar shapes. එකම හැඩතල තියෙන. මේ එකම හැඩතල තියෙන ත්‍රිකෝණ වල පාදයන් අතර සම්බන්ධතාවය. දැන් ඝන වස්තු වල නම් අපිට ගන්න පුළුවන් පරිමාව අතරත් සම්බන්ධතාවය. වර්ගඵලය අතරත් සම්බන්ධතාවයක් තියෙනවා. පාදයන්ගේ දිග අතර සම්බන්ධතාවයක් තියෙනවා. වර්ගඵලයේ ඒරියා එක අතර සම්බන්ධතාවයක් තියෙනවා. පරිමාව වොලියුම් එක අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඔය නමුත් අපිට සාපේල විභාගෙදී සාකච්ඡා කරන්න ලැබෙන්නේ මේ ත්‍රිකෝණවල තියෙන පාද අතර සම්බන්ධතාවය තමයි. අපි නේද? දැන් සමහරක් මම මුලින්ම කිව්වේ තාත්තා පුතා ගත්තම එකම හැඩේ තියෙනකොට එකම හැඩේ ජෝඩුවක් අපි කියනවා නේද? එකම හැඩේ. නමුත් එකම හැඩේ තිබ්බට පුතාට වඩා තාත්තා විශාලයි නේ? අපි පුංචි කාලේ හිතන්නේ නේද? පුතාගේ මූණ බලලා කියන්නේ තාත්තා වගේමයි. එහෙම කියන්නේ හැඩේ සමාන නම්නේ. අන්න සමරූපීයි. සමරූපී තාත්තගේ ෂේප් එකම නේද? සමහර දුවල දිහා බලලා සමහරක් අය කියන්නේ අම්මා වගේමයි. අම්මගේ හැඩේ අම්මගේ ෂේප් එකම නේද? අන්න සමරූපීයි. ඒගොල්ලන්ගේ ඇත්තටම ඒගොල්ලන්ගේ නෑකමක් තියෙනවා. ඒගොල්ලන්ගේ සම්බන්ධකමක් තියෙනවා. ඒ සම්බන්ධතාවය හොයාගෙන යන ගමනක් තමයි මේ පාඩමෙන් අපි කරන්නේ. right? ඉතින් එතකොට අපි මේ පාඩම සමකෝණී ත්‍රිකෝණයේ ඒ සම්බන්ධතාවයේ ඒ නෑකම හොයාගෙන යනකොට මම ඔයගලන්ට කිව්වා හරි ලස්සන අපූර්වට ලංකාවේ ලියුණු ගණිතය සම්බන්ධ එකම ගණිතයෙන් බිහි වුණු එකම සින්දුව තමයි සමකෝණී ත්‍රිකෝණී නේද? ඔබත් මාත් ඈත් හින්දින. ඉතින් අපි ඉදිරියේදී අපේ දරුවෙක් ඔය සින්දුව කිව්වට පස්සේ ඒකේ තියෙන ගණිතය සහ ඒකේ තියෙන තේරුම අපි සාකච්ඡාවට භාජනය කරමු. ඇත්තටම අපිට අහංගම සර්ටස්ගේ කැම්පස් ජීවිතේ පවා මතක් කරන ලස්සන සොඳුරු සින්දුව. right? විශේෂයෙන්ම ලංකාවේ මං හිතන්නේ ගණිතය සම්බන්ධයෙන් ගණිතය යොදාගෙන කියවුණු එකම ලස්සන සින්දුව. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මේ පාඩමට සම්බන්ධ නිසා අපි ඉදිරියේදී නේද සාකච්ඡා කරමු. අපේ දරුවෙක් ලෑස්ති වෙලා ඉන්නවා ඒ සින්දුව ගායනා කරන්න. ඉතින් අපි ඒකත් ඉදිරියේදී සාකච්ඡා කරමු. දැන් මේ ගැන මම විස්තර කරන්නම් ඉදිරියේදී තවත් ගැඹුරට. අපි මුලින්ම මේ සමකෝණී ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයට තියරම් එකට කලින් අපි ඉගෙන ගන්න ඕනේ තව අපිට සාපේල විභාගයේදී හමු වෙන ප්‍රමේය දෙකක් තියෙනවා. ඒ ප්‍රමේය දෙක ඉගෙනගෙන
අපි සමකෝණී ත්‍රිකෝණ ගැන හැඳින්වීමක් කරලා අපි යමු ගණන් වලට. right? මුලින්ම ළමයි මම අපිට හමු වෙන පළවෙනි ප්‍රමේය තමයි ළමයි පළවෙනි තියරම් එක right? පළවෙනි ප්‍රමේය right? ප්‍රමේයන්ට ප්‍රේම කරන්න සුදුසු කාලයයි මේ. ඒක නිසා පළවෙනි ප්‍රමේය අපිට ලැබෙනවා මෙන්න ඒක මම රූපිකව පැහැදිලි කරොත් ළමයි ත්‍රිකෝණය මේ පාදයකට සමාන්තරව මම සමාන්තර රේඛාවක් ඇඳුම් එක් පාදයකට සමාන්තරව පැරලල්ව අපි මේම සමාන්තර රේඛා දෙකක් සමාන්තර රේඛාවක් ඇඳුම් මේ ඉතිරි සයිඩ් දෙක දැන් මේ ඉතිරි සයිඩ් දෙක මේ පැති දෙක මොනවා සිද්ධ වේවිද ඉතිරි සයිඩ් දෙකට කුමක් සිදු වේවිද මේ පාදයට මේ අපි ත්‍රිකෝණයක මේ පාදයට අපි බේස්මන්ට් එක කියනවා ආධාරකය කියනවා මේ පාදයට සමාන්තරව අපි රේඛාවක් ඇඳුත් එක් පාදයකට සමාන්තරව රේඛාවක් ඇඳුත් මේ ඉතුරු පාද දෙකට කුමක් සිදු වේවිද ඒ පාද දෙකට කුමක් සිදු වේවිද ඇත්තටම ඔයගොල්ලන්ට මැසේජ් කරන්න පුළුවන් right මම ඇත්තටම සෙමිනාර් එකේදී කතා කරන්න දෙන්නේ නැහැ ඔයගොල්ලෝ දන්නවා ඇයි කියලා රීසන් එක නොඑක් කඩා කප්පල්කාරී ක්‍රියාවන් සිදුවන නිසා ඔව් පාදවලට සමාන්තර ඔව් මෙවැනි රේඛාවක් ඇඳුත් සමාන්තර රේඛාවක් ඇඳුත් ළමයි මේ පාද සමානුපාතික ලෙස බෙදෙනවා සමානුපාතික proportionally බෙදෙනවා ඒ කියන්නේ AD බෙදීම DB මේක අනුපාතයක් අපිට පුළුවන් මේ වගේ භාගයක් ලෙස ලියන්න මේ රේෂියෝ එකක් අනුපාතයක් අපිට පුළුවන් මේ වගේ භාගයක් විදිහට ලියන්න. එතකොට AD බෙදීම DB සමාන වෙනවා AE බෙදීම EC. අපි ඕක ලියන්නේ රීසන් එක DE නේද parallel කියන්නේ අපි දාන සංකේතය සමාන්තරයි BC නම් and result එක තමයි AD බෙදීම DB සමානයි AE බෙදීම EC. මේක යම් කිසි අගයක් වෙනවා නියතාගයක් වෙනවා. right එතකොට ඒක සමහර අපිට භාගයක් පූර්ණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මෙයාගේ දිග 10යි cm right මෙයාගේ දිග 5යි cm එතකොට මෙයාගේ දිග 8යි cm නම් මෙයාගේ දිග කීයද එකම මේ පාදයට සමාන්තරව ඇඳම මේක එකම රේෂියෝ එකකින් තමයි කැපෙන්නේ මේ පාද අතර මෙන්න මේ කොටස් අතර අනුපාත එකිනෙකට සමානයි අන්න හරි මේ පාදයේ දිග කීයක් වෙන්න ඕනේද 10ට 5 කියන්නේ ඇත්තටම කොහොමද යන්නේ දෙකට එක අනුපාතය එහෙනම් මේක 8 නම් මේක කීයක් වෙනවද මේක අගය 4ක් වෙනවා ඒකේ අගය 4ක් වෙනවා ඒතොර ඕක මේ අපිට පුළුවන් මේකට දාලා හදන්න right ඒතොර මේ සූත්‍රයම අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට DE සමාන්තරයි BC නම් මේක අපි ලියනවා අනුපාතයක් රේෂියෝ එකක් විදිහට AD ට DB සමානයි AE ට EC AE to EC right
අන්න ඒක අපි අනුපාතයක් ලෙස රේෂියෝ එකක් ලෙස ලිව්වා. right? තොර ඔය ප්‍රමේය මේ ආකාරයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. right? නේද? ඒතකොට මම මේ එක්සැම්පල් එකකින් තමයි පෙන්නුවේ. ඒ කියන්නේ එක් පාදයකට සමාන්තර රේඛාවක් ඇඳොත් මේ ඉතිරි පාද දෙක සමානුපාතික ලෙස බෙදෙනවා. ඉතිරි පාද දෙක මොන ලෙසද බෙදෙන්නේ? සමානුපාතික ලෙස බෙදෙනවා. එහෙනම් අපි ප්‍රමේය ලියාගත්තොත් නේද? ප්‍රමේය අපි ලියාගමු. මම කියවන විට ඔයගලන්ට ලියා ගන්න පුළුවන්ද? මම ලියන්නේ සයිඩ් එකේ ත්‍රිකෝණයක ලියාගන්න ප්‍රමේය. ඊට පස්සේ එකට යටින් මේ රූප සටහන දාගන්න. ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව ඉතිරි පාද දෙක සමානුපාතික ප්‍රොපෝෂනලි බෙදෙනවා. සමානුපාතික ලෙස බෙදයි අනුප්‍රමේය නේද? ළමයිට මේ ප්‍රමේය තේරුණාද? ඉතාමත් සිම්පල්. මේ පාදයට සමාන්තර එක් පාදයකට සමාන්තරව රේඛාවක් ඇඳුම් ඉතුරු පාද දෙක සමානුපාතික ලෙස කැපෙන. රූපය අඳින්න ඕන. රූපේ තමයි මාරම වැදගත්. මේවා වැදගත් නැහැ. අපිට වැදගත්ම වෙන්නේ රූපේ. රූපෙන් අවබෝධ කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. අපි ප්‍රමේය හතරයි මේක තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේක තියරම් එක. ඒකේ ඊට පස්සේ අපි කියනවා ප්‍රමේයට පස්සේ විලෝමය කියන්නේ මේක කන්වර්ස් එක නේද? නැත්නම් අපි කියනවා රිවර්ස් එක කියලා මේක නේද? සරලව. right. එහෙනම් අපි මේ ප්‍රමේය විලෝමී ඉගෙන ගමු. මොකද්ද මේ ප්‍රමේය රිවර්ස් එක? converse of this theorem. මේක රිවර්ස් එක මොකක්ද? නේද? දැන් ප්‍රමේය කියන්නේ මොකක්ද? පාදයකට සමාන්තරව එක් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් මේ පාද දෙක සමානුපාතික ලෙස බෙදෙනවා. මේ පාද දෙක සමානුපාතික ලෙස බෙදෙනවා. එහෙනම් ඒකේ රිවර්ස් එක තමයි මේ අතට එන්න ඕනේ. නේද? සමානුපාතික ලෙස බෙදෙනවා නම් මේ පාද දෙක සමාන්තරයි. ඒක තමයි රිවර්ස්. දැන් මේක තමයි ප්‍රමේය තියරම් එක. මේක මේ අතරේ. එතකොට මේක රිවර්ස් එකට එන්නේ this side. මේ අතට එන්න. සමානුපාතික පාද දෙකක් සමානුපාතික ලෙස මේ විදිහට බෙදෙනවා නම් මෙන්න මේ පාද දෙක එකිනෙකට සමාන්තරයි. ඒ පාද දෙක එකිනෙකට සමාන්තරයි. right. එහෙනම් අපි ප්‍රමේය දෙක ලියාගමු. මේක ඉවරයිනේ. ප්‍රමේය දෙක ලියාගමු. ප්‍රමේය දෙක අපි ඊට පස්සේ ගණන් හදනකොට තමයි මේක හොඳට ගැඹුරටම ඔයගලන්ට තේරෙන්න පටන් ගන්නෙ. ප්‍රමේය දෙක ඇත්තටම පළවෙනි ප්‍රමේය විලෝමය. තර ප්‍රමේය දෙකෙන් කියවෙන්නේ සරල රේඛාවක් මගින්. මේ වගේ ලයින් එකක් මගින් මේ පාද දෙකක් සමානුපාතික ලෙස බෙදෙනවා නම් ඒ සරල රේඛාව
මේ පාදයට සමාන්තරයි. ඊළඟ පාදයට සමාන්තරයි. ඒ කියන්නේ ළමයි මෙන්න මේ සරල රේඛාව මගින් මේ සරල රේඛාව මගින් AD බෙදීම DB AD over DB සමානයි AE බෙදීම EC නම් කුමක්ද සිද්ධ වෙන්නේ? DE සමාන්තරයි BCB right. ආපහු බලමු. ඒ කියන්නේ සරල රේඛාවක් මගින් පාද දෙකක් සමානුපාතික ලෙස බෙදනවා නම් මේ සරල රේඛාව මගින් මේක දෙකට එක අනුපාතයට බෙදනවා කියලා හිතන්න. ඒ කියන්නේ මේක කොටස් දෙක නම් මේක කොටස් දෙක නම් මේක එක කොටසක්. එතකොට මේකත් කොටස් දෙක නම් මේක එක කොටසක් ආකාරයට බෙදෙන. එහෙනම් මේ රේඛා දෙක ගැන කියන්න පුළුවන් මොකක්ද? මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ප්‍රතිපලය මම කඩේකින් දානවා. කලින් කතා කරපු ප්‍රමේය රිවර්ස් එක. කලින් කතා කරේ සමාන්තර නම් සමානුපාතික වෙනවා. මේ දෙක පැරලල් නම් මේ දෙක නේද සමානුපාතික වෙනවා. ප්‍රොපෝෂනලි බෙදෙනවා. සමානුපාතික වෙනවා කියන්නේ මේ අනුපාත දෙක සමානව බෙදෙනවා. සමාන අනුපාත වලින් මේ පාද දෙක බෙදලා දානවා. එතකොට ඒකේ රිවර්ස් එක තමයි යම්කිසි සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතික ලෙස බෙදනවා නම් ඒ සරල රේඛාව තුන්වන පාදයට සමාන්තර වෙනවා. මම රිසල්ට් එක කඩේකින් දානවා. ඒ කියන්නේ යම් සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතික ලෙස බෙදනවා නම් නේද? මොකක්ද රිසල්ට් එක? DE සමාන්තරයි BCB. DE සමාන්තරයි කවුද? DE සමාන්තරයි BCB. මේක තමයි දෙවන ප්‍රමේය. ළමයි මේ ප්‍රමේය තේරුණාද නැද්ද? කියන්නේ ප්‍රමේය මං වචනින් ලියනවා. යම් සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් two sides පාද දෙකක් සමානුපාතික proportionally සමානුපාතික බෙදයිනම් එම සරල රේඛාව තුන්වන පාදයට සමාන්තර වේ. තුන්වන පාදයට සමාන්තර වේ. right? ඒ කියන්නේ අපි ළමයි මුලින්ම කිව්වේ මොකක්ද? මම මෙතන සයිඩ් එකේ එක්ස්ප්ලেইন කරන්න ආපහු. right? මෙතන සයිඩ් එකේ අප මුලින්ම කිව්වේ ළමයි ත්‍රිකෝණයක නේද? එක් පාදයකට සමාන්තරව රේඛාවක් ඇඳු ඉතිරි පාද දෙක සමානුපාතික ලෙස බෙදෙන. ඒ කියන්නේ DE සමාන්තරයි BC නම් AD බෙදීම DB සමානයි AE බෙදීම EC. දෙවෙනි ප්‍රමේය කියන්නේ ඒක ප්‍රමේයක
මේ ප්‍රමේ රිවර්ස් එක. මේ ප්‍රමේ රිවර්ස් එක converse of this theorem. මේක රිවර්ස් එක. right. එතකොට මේ side එක. ඕකෙන් කියවෙන්නේ මේ side එක. මේ පැත්තට ගමන් කරන්න ප්‍රමේ. ලස්සනකට බලන්න. යම් සරල රේඛාවක් මගින් ත්‍රිකෝණික පාද දෙක සමානුපාතිකව ලෙස බෙදෙනවා මෙහෙම. AD බෙදීම DB සමානයි AE බෙදීම EC නම් මේ පැත්තට රිවර්ස් එක. නම් මොකක්ද සිද්ධ වෙන්නේ? DE සමාන්තරයි DE සමාන්තරයි BC. මේක තියරම් එක ප්‍රමේය ඒකේ රිවර්ස් එක මේක ප්‍රමේය දෙක. right මම එක තැනකට ගත්තා මේක දෙවෙනි ප්‍රමේය මේ ටික දාලා right તો එක තැනකට ගත්තම හොඳට ප්‍රමේය සහ විශේෂයෙන්ම අපි වචන වලින් නෙමෙයි ළමයි මතක තියාගන්න ඕනේ. අපි මතක තියාගන්න ඕනේ සංකේත මගින්. මේක තමයි වැදගත්. right මේක තමයි වැදගත්. short and sweet. right මේ සංකේත මගින් තමයි අපි මතක තියාගන්න ඕනේ. right ඔබ මේක දාගෙන ඊට යටින් මේක සාරාංශය කියලා දාගන්න. right සාරාංශය කියලා දාගන්න. right ඒක වැදගත්. එක තැනකට මේක ගන්න. එතකොට මේ ලින්ක් එක මේ සම්බන්ධතාවය ඔබ දකින්න පටන් ගන්න. right මේක දාගන්න විනාඩි දෙකක් දෙන්න. මේ ප්‍රමේය දෙක හරිද පුතේ? right මම මේ ටික මකන්න දෙන්න. right සතහන එක ලියා ගන්න not one ත්‍රිකෝණ වල समरूपी त्रिकोण हेवत කියන්නේ similar triangle නේද? हेवत समकोणी त्रिकोण එකම නම समरूपी त्रिकोणත් කියනවා समकोणी त्रिकोण කියලාත් කියනවා. හඳුනා ගනු ලබන්නේ त्रिकोण वल समरूपी त्रिकोण हेवा समकोणी त्रिकोण හඳුනා ගනු ලබන්නේ මොනවලින්ද? එම ත්‍රිකෝණ වල කෝණ සමාන වීමෙන් එම ත්‍රිකෝණ වල කෝණ සමාන වීමෙන් ඔව් අපි දැන් ළමයි කියන සර් පොඩ්ඩක් සර් ටික බෝරින් කතාවක් කියන්නකෝ. හරි අපි මේ සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ සින්දුවේ ਵਿਚාරයට යමු මේකෙන් පස්සේ පොඩ්ඩක් ඉවසන්න.
මේකෙන් පස්සේ තව ප්‍රමේය දෙකයි තියෙන්නේ. ඒ ප්‍රමේය දෙක ඉගෙනගෙන ඊට පස්සේ අපිට පුළුවන් ගණන් මම අද දවසේ ගණන් 10ක් සාකච්ඡා කරනවා. ඒ ගණන් 10ත් එක්ක ප්‍රමේය පිළිබඳ හරි අවබෝධයෙන් ළමයි ගණන් හදනකොට මේ නිකන් නෝට් දානකොට පොඩක් එකපාරට ඔලුවට යන්නේ නැහැ. ඒක හරියටම ඔලුවට යන්නේ ගණන් වලදී ඒ ප්‍රමේය ඔයගලන් යොදා ගන්න ආකාරයෙන් තමයි ඔයගලන්ගේ ඔලු ගෙඩියට එන්නේ. සමකෝණී ත්‍රිකෝණ හඳුනා ගන්නු ලබන්නේ ත්‍රිකෝණ වල කෝණ සමාන වීමෙන්. උදාහරණයක් අපි ගත්තොත් ABC මෙන්න මේ ත්‍රිකෝණය සමරූපී වෙන්නේ මේක PQR නේද? PQR මේ ත්‍රිකෝණ දෙක සමරූපී වෙන්න නම් මොනවාද වෙන්න ඕනේ? සමරූපී වෙන්න නම් මොනවාද වෙන්න ඕනේ? ඒ කෝණය සමාන වෙන්න ඕනේ. මේක කවුරු හරි කැමති කෝණයක. අපි හිතමු P ට සමාන. ඒ සමානයි Pද. ඒ සමානයි Pද. B සමානයි අපි හිතමු Qද. B සමානයි Qද. C සමානයි Rද නම් මොකක්ද රිසල්ට් එක? Rද නම් ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය මොනවා වෙනවද? සමකෝණී වෙනවා නැත්නම් සමරූපී වෙනවා. similar shape සමරූපී ත්‍රිකෝණ වේ. එකම හැඩේ තියෙන ඒවා වෙනවා. සමරූපී ත්‍රිකෝණ වේ. ඊට පස්සේ අපි කතා කරනවා එහෙනම් මේ එකම හැඩේ similar shapes තාත්තා වගේමයි පුතා. ආයත් ඒ වගේම කන් දෙකත් ඒ වගේම එකම හැඩේ similar shape එක. අන්න ත්‍රිකෝණ වල similar shape නම් අපි කියන්නේ එකම හැඩේ නම් අපි කියන්නේ සමරූපී ත්‍රිකෝණ හෙවත් සමකෝණී ත්‍රිකෝණ. right මේ නෝට් එක දාන්න. ABC ත්‍රිකෝණ හා A සමානයි P, B සමානයි Q, C සමානයි R නම් ABC ත්‍රිකෝණ හා PQR ත්‍රිකෝණ සමරූපී ත්‍රිකෝණ වේ. සමරූපී ත්‍රිකෝණ කිව්වත් එකයි සමකෝණී ත්‍රිකෝණ කිව්වත් එකයි. සමරූපී ත්‍රිකෝණවල සමකෝණී එකම හැඩේ කිව්වම ඒවා අංග සම නෙමෙයි. එකම හැඩය කිව්වම අංග සම නෙමෙයි. තාත්තා වගේමයි පුතා. තාත්තගේ පුතාගේ අංග සමානද නැහැ. පුතා පොඩි තාත්තා විශාල. අංග සමාන නැහැ. එකම හැඩේ shape එක. ඒකට කියන්නේ shape එක. ඔයගලන්ට සිංහලෙන් කියනකට වඩා තේරෙන්නේ එහෙම එකම shape එක. අම්මයි දුව එකම shape එක. මොකද රහස? දෙන්නම නේද? එකම ක්‍රීම් එක භාවිතා කරන්නේ. අර එහෙම ඇඩ් එකක් තිබ්බේ නේද? මොකද රහස? දෙන්නම අර රෙක්සෝනා භාවිතා කරන්නේ. අපේ කාලේ එහෙම ඇඩ් එකක් තිබ්බා. නෑ කෝණ සෙට් එක අංග සමයි නේද? ළමයි අහනවා සර් කෝණ සෙට් නෑ. අංග සමයි කියන්නේ සීළු අංග එකිනෙකට සමානයි. පාදද කෝණද වර්ගඵලයේද සියල්ලම සමානයි. එකම shape එක සමාන හැඩේ හැඩතලය නේද? හැඩතලයන් සමාන එකම හැඩේ
එකම හැඩේ තියෙන රූප ත්‍රිකෝණවලදී හඳුනාගන්නේ කෝණ සමාන නම්. මෙයාට මෙයා සමාන. මෙයාට මෙයා සමාන. මෙයාට මෙයා සමාන. අන්න එකම හැඩේ තියෙන රූපවල විශේෂම ත්‍රිකෝණවල මේ කෝණ සමාන. ළමයි ත්‍රිකෝණවල විතරක් නෙමෙයි එකම හැඩේ තියෙන රූප අපිට ත්‍රිමානව 3D වලදීත් හම්බ වෙනවා. right? මම මේ නෝට් එකෙන් පස්සේ පෙන්නන්න. තොර ඒගොල්ලෝ අතර නෑ කමක් තියෙනවා සම්බන්ධතාවය. එකම හැඩේ තියෙන. හරිද? ඉවරද? මේ නෝට් එක ඉවරද? එකම හැඩේ තියෙන රූප. ඒ රූප හඳුනාගන්නේ එකම හැඩේ තියෙන රූප හඳුනාගන්නේ කොහොමද? similar shape එක තියෙන රූප හඳුනාගන්නේ කොහොමද? ත්‍රිකෝණවල කෝණ සමාන වීම. ත්‍රිකෝණවල කෝණ සමාන වීම. අන්න එතකොට එවැනි ත්‍රිකෝණවලට කියනවා සමකෝණී ත්‍රිකෝණ කියලා. සමකෝණී ත්‍රිකෝණ. දැන් මේක ත්‍රිකෝණවල විතරක් නෙමෙයි ළමයි. අපි ඝන වස්තු වලදී ඒ කියන්නේ 3D shape වලදී අපි මේ කතා කරන්නේ plane figures නේ. right? 3D shape වලදී මේ ලක්ෂණය තියෙනවා. මේ ලක්ෂණය තියෙනවා. මේ ලක්ෂණය තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ගෙත් නෑ කමක් තියෙනවා. දැන් අපි ගමු සිලින්ඩරයක්. ඒතකොට මේකට similar shape වන සිලින්ඩර් එක නෑ කමක් තියෙනවා. මේකේ කෝණ හොයාගන්න නෑනේ. හැබැයි අපිට ලස්සන එකට හොයාගන්න පුළුවන් කෝණ මේකේ. දැන් මේ කේතුවක් ගත්තොත් මේ මෙන්න මෙතන මේ කෝණය මේක 3D shape 3D geometry. නමුත් අපිට ඔක දිවිමාන තලයට ලස්සන කර වෙන් කරලා ගන්න පුළුවන්. මේක ඇතුලේ අපිට මේ විදියට ත්‍රිකෝණයක් නිර්මාණය කරලා ගන්න පුළුවන්. right? ලස්සන එකට. අන්න මෙන්න මේ කෝණ එකිනෙකට සමාන වීම නිසා මේ කෝණ එකිනෙකට සමාන වීම නිසා මේ දෙකත් මොනවාද වෙන්නේ? එකම shape, similar shape, එකම හැඩේ ඝන වස්තු බවට පත් වෙනවා. ත්‍රිකෝණ විතරක් නෙමෙයි මේක ඇතුලේ අපිට ත්‍රිකෝණයක් හදලා නිර්මාණය කරලා ගන්න පුළුවන්. ඒතකොට මේගොල්ලන්ගෙත් නෑ කමක් බිහි වෙනවා. අර යන්න අතර ලම්බ උස අතර නේද? රේඩියස් එක අතර නෑ කමක් බිහි වෙනවා. වර්ගඵලය අතර වොලියුම් එක අතර පරිමාව අතර නෑ කමක් බිහි වෙනවා එකම හැඩේ රූපවල. එකම හැඩතලයේ රූපවල නෑ කමක් බිහි වෙනවා. අනේ නෑකම තමයි අපි ඉස්සෙල්ලාම ත්‍රිකෝණ සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ. අනදාගන්න තුන්වන ප්‍රමේය තුන නේද? ප්‍රමේය තුන අපි ලියාගමු මෙහෙම සමරූපී ත්‍රිකෝණවල ළමයිට ප්‍රශ්න අහන්න පුළුවන්. සමරූපී ත්‍රිකෝණවල අනුරූප corresponding sides අනුරූප පාද අතර අනුපාත සමාන වේ. අන්න මේක තමයි වැදගත්. සමරූපී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත සමාන වේ. දැන් අපි ගත්ත ත්‍රිකෝණ දෙකක් සමරූපී ත්‍රිකෝණ දෙකක් ABC මේක P QR මේක A සමානයි P A සමානයි P ඒක දීලා තියෙනවා ඒක දත්ත හැටියට B සමානයි Q කියලා හිතමු. B සමානයි Q කියලා හිතමු. එතකොට C සමානයි අපි හිතමු R කියලා. C සමානයි R කියලා හිතමු. C සමානයි R. අනේ එතකොට මේ ත්‍රිකෝණ දෙක සමකෝණ නේද?
නම් කෝණ තුන එකිනෙකට සමාන නම් ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක සමරූපී ත්‍රිකෝණ නම් අන්න අපිට සම්බන්ධතාවය මේ පාද අතර රේෂියෝ එක පාද අතර අනුපාතය එකිනෙකට සමානයි. AB බෙදීම PQ සමානයි AC බෙදීම කවුද එන්නේ? PR ඊළඟ BC බෙදීම QR. මෙතනදි ගන්න ළමයි මොන පාද අතර අනුපාතද? අනුරූප පාද අතර අනුපාත. නේද? අනුරූප පාද අතර අනුපාත. එතකොට මේක හරිම වැදගත් එක. අනුරූප පාද අතර අනුපාත. කොහොමද අපි අනුරූප පාද අතර අනුපාත තෝරගන්නේ? අනුරූප පාද අතර අනුපාත තෝරගන්නේ සමාන පාදවලට සමුඛව තමයි තියෙන්නේ. සමාන පාදවලට සමුඛව. දැන් මේ පාදයට සමුඛව ඉන්නේ BC. එහෙනම් මේකෙත් මේ පාදයට සමුඛව. අන්න මේ පාද දෙකට අපි කියනවා අනුරූප පාද. අනුරූප පාද. ඒවට අපි කියනවා මොනවා කියලාද? අනුරූප පාද. ඊට පස්සේ ඉරිකැලි දෙකට සමුඛව AC අන්න මේ ජෝඩුවට අපි කියනවා නේද? අනුරූප පාද. ඒ කියන්නේ සමාන කෝණවලට සමුඛව ඉන්නේ. නේද? corresponding sides අනුරූප පාද. සමාන කෝණවලට සමුඛව ඉන්නේ. සමාන කෝණවලට සමුඛව ඉන්නේ. එතකොට අනුරූප පාද අතර අනුපාත තමයි සමාන. දැන් AB ගේ අනුරූප පාදේ PQ. ඇයි ඒක අනුරූප පාදේ වෙන්නේ? සමාන කෝණවලට සමුඛව තමයි ඉන්නේ. සමාන කෝණවලට සමුඛව ඉන්නේ. මේ BC ගේ අනුරූප පාදේ කවුද? QR. AC ගේ අනුරූප පාදේ කවුද? PR. ඒකට හේතුව තමයි සමාන කෝණවලට සමුඛව ඉන්නේ. අන්නේ අනුරූප පාද අතර අනුපාත තමයි සමාන වෙන්නේ. දැන් මේක ආපහු බැලුවොත් මෙතනට ඕනම පාදයක් දාන්න බෑ. AB බෙදීම මොන පාදයකද අපිට දාන්න පුළුවන්? AB ඉන්නේ මේ ඉරිකැලි තුනට සමුඛවනේ. එහෙනම් මේකෙත් ඉරිකැලි තුනට සමුඛව ඉන්න පාදේ කවුද? PQ. ඒක සමානයි. අපි ගත්තොත් මේකේ BC. ඒතර BC කියන්නේ මේ තනි ඉරට සමුඛව ඉන්න පාදේ. සමුඛව face to face සමුඛව ඉන්න පාදේ. අන්න මෙයාට සමුඛව ඉන්නේ කවුද? QR සමානයි. අපි AB ගත්තා, BC ගත්තා, AC. මේ AC කියන්නේ කාට සමුඛවද ඉන්නේ? මෙන්න මේ කෝණයට සමුඛව ඉන්නේ. මේ කෝණයට සමුඛව ඉන්නේ. එහෙනම් මේ කෝණයට සමුඛව ඉන්න පාදේ කවුද? PR. අන්න සමරූපී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත සමානයි. සමරූපී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත සමානයි. එතකොට මේක තමයි වැදගත්ම ප්‍රතිඵලය එකේ. මේක තමයි නෑකම් සම්බන්ධතාවය රිලේෂන්ෂිප් එක. සමරූපී ත්‍රිකෝණවල සිමිලර් ෂේප් වල right ගොඩනැගෙන රිලේෂන්ෂිප් එක තමයි මේක. මේක තමයි ගණන් හදන්න ඕනේ අපිට. මේක තමයි වැදගත්. ඒ කියන්නේ සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත සමානයි.
සමරූපී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත සමානයි. අපි තව විනාඩියකින් අපිට කතා කරන්න පුළුවන් මේක ගණන්. right? මේක දාගන්න. හරි මේක ගණන් වලදී තමයි අපිට මේක ප්‍රැක්ටිකල් ඒ කියන්නේ සමාන හැඩ තියෙන අයගේ නෑකමක් තියෙනවා. දැන් එකම හැඩේ තාත්තයි පුතයිගේ යම් යම් නෑකම් තියෙනවා. ජානවල සම්බන්ධතාවයක් තියෙනවා. නේද? විවිධ නෑකම් තියෙනවා. අනේ ඒ නෑකම මේ ත්‍රිකෝණවලක් තියෙනවා. ඒ තියෙන නෑකම තමයි මේ අපි අල්ලගන්නේ. ඒක DNA එක තමයි ඔය අපි අල්ලගන්නේ. සමරූපී similar shapes වල අපි DNA එක චෙක් කරලා බලන්න. මොකද්ද තියෙන සමානකම් කියලා. නේද පුතේ? similar shapes සමාන හැඩතල සමාන හැඩේ. දැන් මං කියනවා මේ පුතා මේ තාත්තා. පුතයි තාත්තා එකම හැඩේ. ඒගොල්ලන්ගේ නෑකමක් තියෙනවා. නේද? ඒගොල්ලන්ගේ නෑකමක් තියෙනවා. ඒගොල්ලන්ගේ DNA එක අපි මේ චෙක් කරනවා පරීක්ෂා කරනවා ඒගොල්ලන්ගේ නෑකම ඒගොල්ලන්ගේ සම්බන්ධතාවයේ ලින්ක් එක ඒගොල්ලන්ගේ තියෙන නේද සමානකම් අනේ මේ මෙතන සමකෝණී ත්‍රිකෝණවල තියෙන ඒ රිලේෂන්ෂිප් එක නෑකම සම්බන්ධතාවය තමයි අපි මේ අල්ලලා ගන්නේ නේද? තොර ඒ නෑකම අනුව අපිට කියවෙනවා නේද? දැන් අපි කියන්නේ පුතු සමහරක් වැඩ කරනකොට අපි කියනවනේ නේද? තාත්තා වගේමයි කියලා. අර සමාජයේ හරි ලස්සන කතාවක් තියෙන නේද? තාත්තා නොකරපු වැඩ පුතා නොකරනවා නම් අර කාගේද පුතා කියනවනේ නොට්ටිගේ පුතා දුන්නොම වචනයක් තියෙනවනේ නේද? ඒ වගේ තාත්තා රට හැදුවේ නැත්තම් පුතා කවදාවත් රට හදන්නේ නේද? අනාගත නේද? තාත්තා රට හැදුවේ නැත්තම් පුතා කවදාවත් රට හදන්නේ. හැබැයි තාත්තා try කරන්නේම පුතාට රජකම දෙන්න. තාත්තා හදන්නේ නැත්තම් පුතත් රට හදන්නෙම නෑ. ඒක නිසා බොහෝ මිනිස්සු මේ දවස්වල මට ආරංචි වෙනවා මේ රට අතහැරලා දාලා යන්න හදනවලු. එහෙම කතාවක් සමාජ පුරා පැතිරෙනවා. නේද? තාත්තා කෙනෙක් try කරනවා මේ තියෙන සම්බන්ධතාවය නිසා පුතාට රජකම දෙන්න අනාගතයේදී. ඒකට සැලසුම් හදනවා. තාත්තා රට හැදුවේ නැත්තම් පුතා රට හදන්නේ නැහැ. ඒ දෙන්නගේ තියෙනවා ඥානමය සම්බන්ධතාවයක්. ඒ වගේ මේ ත්‍රිකෝණවලත් එහෙම සම්බන්ධතාවයක් තියෙනවා. අන්න ළමයි දාලා ඕස හොඳටම තේරුණා කියලා නම් ගම් එක්කම දාලා. එහෙම වුණොත් වෙන්නේ හයිටි රාජ්‍යයට වුණ දේම තමයි. ඒක ඔබට බලන්න පුළුවන්. මම ඕනනම් ඒක වීඩියෝ එකක් එවන්න පුළුවන්. සහතික ඇත්ත සර්. හරි. ළමයිට තේරෙනවා. ඒ කියන්නේ මම මේ කියන දේවල් උඹලට තේරෙනවා කියන්නේ උඹලගේ ජ්‍යාමිතික දැනුම පට්ට. හරි. අපි මේකේ බලමු මේක කොහොමද ත්‍රිකෝණවලට යෙදෙන තැන් ටික. ත්‍රිකෝණවලට යෙදෙන තැන් ටිකක් අපි බලමු. මේ එකම හැඩයුම්ගේ නෑකම් තියෙනවානේ. තාත් ඔය කතාවක් කියන්නේ නේද? ගහේ කටු ආපහු උල් කරන්න ඕනේ නැහැ කියලා නේද? එකම ගහේ කටු right? ළමයි ඔන්න සාක්ෂිස් දෙනවා. දැන් ළමයි ටික අවදි වෙලා තියෙනවා නේද? අන්න ළමයි ටික දැන් හරි සක්‍රියයි. අපේ ළමයිට හොඳට පොලිටික්ස් තේරෙනවා. මම බැලුවා මේ ජ්‍යාමිතිය කොහොමද ළමයිගේ ඔළුවට දෙන්නේ කියලා. පොලිටික්ස් කියලා දැම්ම විතරයි දඩබඩ ගාලා අපේ ළමයිගේ ඔළුව ටික වැඩ කරන්න ගන්නවා, මැසේජ් එනවා, උත්තර එනවා නේද? right. අන්න ඒක නිසා
දැන් ඕන තරම් සමාජයේ උදාහරණ තියෙනවා. සමකෝණී ත්‍රිකෝණ වලින් කියන්නේ ඒක තමයි. මේ පුතා මේ තාත්තා හොරා නම් පුතත් හොරා. තාත්තා මිනිමරුවා නම් තාත්තා පුතත් මිනිමරුවා. තාත්තා මහ බැංකුව කොල්ල කෑවා නම් පුතත් මහ බැංකුව කොල්ල කනවා. තාත්තා මිනිසුන්ගේ දේපල හූරගෙන කෑවා නම් රටේ ධනය හූරගෙන කෑවා නම් පුතත් ඒ දේ කරනවා. තාත්තා රට චීනට උගස් කරා නම් පුතත් චීනට උගස් කරනවා. වෙනස් වෙන්නේ නැහැ. right. ඒක වෙනස් වෙන්නේ නැහැ. පට්ටස දැන් තමයි නිදිමත ගියේ. අන්න ඒකයි. ඒක වෙනස් වෙන්නේ. අන්න නෑකම අන්න සමකෝණී ත්‍රිකෝණ කියලා දුන්නේ අන්න ඕක ඔය ලින්ක් එක. ඔය සම්බන්ධතාවය උඹලට කියලා දෙන්න. ඔය ලින්ක් එක. ඔය සම්බන්ධතාවය කියලා දෙන්න. right. අන්න එහෙනම් බලමු මෙයා විවිධ මුහුණු වලින් ඉන්නවා. මෙයා විවිධ මුහුණු වලින් ඉන්නවා. right. ළමයි මෙයාගේ සම්බන්ධතාවය අපි වර්ගඵලයේ ඇසුරෙන් ගත්තොත් ඒත් වර්ගඵලය අතරත් මේගොල්ලන්ගේ අනුපාතයක් තියෙනවා. same ratio එකක් එන. right. නේද? සර් තාත්තා ගොවියෙක් නම් ළමයට ජනාධිපති වෙන්න බැරිද? පුළුවන්. ගොවි රජෙක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. අර ඥාන තියෙනවා. ලින්ක් එක තියෙනවා. නේද? තාත්තා ගොවියෙක් නම් පුතා ජනාධිපති වුණා උගේ ඇඟේ ගොවිකම තියෙනවා. ගොවිකම තියෙනවා. ගොවිකම තියෙනවා. ඥාන ලක්ෂණ එනවා. ඥාන ලක්ෂණ සම්ප්‍රේෂණය වෙනවා. ඒක සයන්ස් වලද ගණිතයේද හැමතැනම එහෙමයි. right. හැමතැනම එහෙමයි ඒක. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ ලින්ක් එක එනවා. right. හරි. එහෙමනම් අපි මෙහෙම දකින්න. පළවෙනි එක. දැන් මේ යටතේ මම පොඩ්ඩක් මේක අධ්‍යයනය කරන්න පොඩි අභ්‍යාසයක්. වෙනම අභ්‍යාස 10ක් මම කරනවා. මේ යටතේ. සමකෝණී ත්‍රිකෝණ නම් කරන්න. සමකෝණී ත්‍රිකෝණ නම් කරන්න. සමකෝණී ත්‍රිකෝණ නම් කරන්න. දෙක. දැන් අපි තව ස්වල්ප මොහොතකින් සින්දුවට යමු. මෙතන අර කලින් ප්‍රමේය දාන්නත් පුළුවන්. නමුත් මට ඕනේ මෙතන AD බෙදීම ABට සමාන නේද? අනුපාත ratio equal ratio සමාන අනුපාත ලියන්න. සමාන අනුපාත ලියන්න. right. මේකේ තියෙන සමකෝණී ත්‍රිකෝණ නම් කරන්න. මේක සමකෝණී ත්‍රිකෝණ නම් කරලා දෙන්න මට. right. තාත්තලා පුතාලා ගැන කිව්වා විතරයි කැමරාවත් පිස්සු නටන්න ගත්තා. There has no සමකෝණී ත්‍රිකෝණ. තියෙන පුතේ. සර්ගේ පුතත් සර් කෙනෙක්ද එතකොට? මගේ ලක්ෂණ ඇති. නමුත් සර් කෙනෙක් වෙන එකක් නැහැ. අඥාන ලක්ෂණ ගෙනියනවා. දැන් උදාහරණයක් ලෙස ඉස්කෝලේ යාගේ කැමැතිම විෂය ගත්තොත් මැත්ස්. මිනිහට බැරිම සබ්ජෙක්ට් එක ගත්තොත් නැටු. සර්ට වගේම. සර් නැටුන්න බං කරේ. හනුමාවන්න මිනිහා නැටුම් පීරියඩ් දෙක තියෙන වෙලාවට ඩාන්සින් කියලා පීරියඩ් එකක් තියෙන ඒ තියෙන වෙලාවට මිනිහට බඩේ කැක්කුම හැදෙනවා ටොයිලට් යන්න ඕනේ අප්පච්චි වගේමයි
समकोणी त्रिकोण समरूपी right එතකොට මේකේ කොහොමද වෙන්නේ මේ දෙක සමාන්තර නම් මේ කෝණයට මේක සමානයි සමාන්තර රේඛා අතර අනුරූප කෝණ සමානයි නේද සමාන්තර රේඛා අතර මේ අනුරූප කෝණ සමානයි එහෙනම් මේ කෝණයට සමානයි මේ කෝණේ ත්‍රිකෝණ දෙකටම පොදුයි දැන් ඔබ දකින්නේ නැද්ද මේක තුල සමකෝණී ත්‍රිකෝණ දෙක කඩලා ගමු මෙතේ ADE මේ හරිය කතිරය ත්‍රිකෝණය ඊට පස්සේ විශාල එක මේක හරිය A B කතිරය C දෙක දැන් තියෙනවා දෙකද right පේන ටිකක් වෙලා යනවා නේ කොල්ලනේ ତොර මොනවාද සමකෝණ ත්‍රිකෝණ ADE ත්‍රිකෝණය හා ABC ත්‍රිකෝණය समकोणी त्रिकोण भी समरूपी की बात करें समकोणी त्रिकोण भी समकोणी त्रिकोण भी तो AD बेदी में AB तो समान अनुपात AD बेदी में AB में अनुरूप पादातर अनुपात AD के अन्य में तित्तट समुकवई corresponding sides तर මේක තිත්තට අනුරූපව ඉන්නේ කවුද AB ඊට පස්සේ ගන්න යාට සමාන අපි ගමු DE කියන්නේ කවුද හරි ලකුණට සමුකව ඉන්නේ face to face හරි ලකුණට එහෙනම් මේක හරි ලකුණට සමුකව ඉන්නේ කවුද BC හරි ලකුණට සමුකව ඉන්නේ කවුද BC මේක මේ කතිරට සමුකව ඉන්නේ කවුද AE එහෙනම් මේක කතිරට සමුකව ඉන්නේ කවුද AC අනුපාත right අපි අවසාන ප්‍රමේයට ගිහිලා සින්දුවක් අහලා නේද අපි යමු right දැන් අපි මේකේ රිවර්ස් එක බලමු මේකේ රිවර්ස් එක ලේසි ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක අනුරූප පාද අතර අනුපාත සමාන නම් ඒ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා ඒ ත්‍රිකෝණ දෙක මොනවාද වෙන්නේ සමකෝණී වෙනවා right එහෙනම් අපි බලමු ප්‍රමේය 4 ඇත්තටම ප්‍රමේය 4 කියන්නේ මෙයාගේ රිවර්ස් එක මෙයාගේ රිවර්ස් එක ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක පාද අතර අනුපාත සමාන නම් ත්‍රිකෝණ දෙකක පාද අතර අනුපාත සමාන නම් ත්‍රිකෝණ දෙකක පාද අතර අනුපාත සමාන නම් එම ත්‍රිකෝණ දෙක समकोणी वे एवं त्रिकोण देख समकोणी वे एवं त्रिकोण देख समकोणी वे
ඒ කියන්නේ ළමයි A B C P Q R මේ AB බෙදීම PQ AB බෙදීම PQ AC බෙදීම PR BC බෙදීම QR නම් A සමානයි P නැත්නම් ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය සමරූපී වේ. සමරූපී ඒ කියන්නේ ඒක රිවර්ස් එකත් සත්‍යයි. කියන්නේ අනුරූප පාද අතර අනුපාත සමාන නම් ඒ ත්‍රිකෝණ දෙක මොනවා වෙනවද? සමරූපී ත්‍රිකෝණ වෙනවා. ළමයි ප්‍රමේයන් හතරක් ඉගෙනුවා. ඒ ප්‍රමේයන් හතරෙන් වැදගත් පළවන ප්‍රමේයයි තුන්වන ප්‍රමේයයි ඔලු ගෙඩිය තිබ්බම ඇති. අනිත් ප්‍රමේය මේක රිවර්ස් එක. ඔය පළවන ප්‍රමේයයි තුන්වන ප්‍රමේය ඔලු ගෙඩිය තිබ්බම ඇති. right මේක දාගන්න ශනිකව. ගණන් හදන්න ඕනේ ඇත්තටම වැඩිපුර භාවිතා වෙන්නේ මේ ප්‍රමේය දෙක. 1 සහ 3. ඒ ප්‍රමේය දෙකේ සමාන ලක්ෂණ තියෙනවා. නෑකම් තියෙනවා. මිඩ් පොයින්ට් තියරම් එකත් එක්ක මධ්‍ය ලක්ෂ ප්‍රමේයත් එක්කත් නෑකම් කියනවා පළවෙනි ප්‍රමේය. ඒතර 1 සහ 3ෙත් නෑකමක් තියෙනවා. අපි කෙටියෙන් මතක් කරගමු. අද දවසේ අපි ඉගෙන ගත්ත වැදගත්ම ප්‍රමේයන් දෙක 1 සහ 3. 1 සහ 3. එතකොට පළවෙනි ප්‍රමේය කියවෙන්නේ මේක ABC එක් පාදයකට සමාන්තරව සරල රේඛාවක් ඇඳු නේද? DE සමාන්තරයි BC නම් AD බෙදීම DB සමානයි AE බෙදීම EC වේ. තුන්වෙනි එක ඕකෙම අපිට පුළුවන් ඊළඟ ප්‍රමේයත් කිය ABC DE නේද? එතකොට AD මේ ත්‍රිකෝණයේ AD මේකට මේක සමාන. විශාල ත්‍රිකෝණයේ කතරට සමකෝණය ඉන්නේ කවුද? AD බෙදීම. තිතට සමකෝණය ඉන්න පුංචි ත්‍රිකෝණයේ පාදේ DE බෙදීම. විශාල එකේ BC. ජනුදි ලෑස්ති වෙන්න. right. විශාල එකේ මේක හරිය ගත්තොත් මේක හරිය. පුංචි ත්‍රිකෝණයේ AE එයාට සමකෝණය ඉන්න විශාල ත්‍රිකෝණයේ පාදේ AC. ତර මේ දෙක තමයි අපිට ගණන් හදන්න වැදගත්. මේ ප්‍රමේය දෙක තමයි ඔබේ මතකයේ රැඳෙන්න. ගණන් හදනකොට ඔක්කොම හරි. right. එහෙනම් අපි right. ළමයි කැමරාව ඔන් කරන්න පොඩ්ඩක් අවස්ථාව දෙන්න අපිට ජනදී ස්පොට්ලයිට් කරලා ගන්න. ජනදී සෝදානම් වන්න. අපි සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය සම්බන්ධව කියවෙලා තියෙන ඒ සින්දුව සමග නේද ඒකාත්මික වෙලා ඒ සින්දුවේ විචාරයක් සමග අපි යමු නේද දෙන්න ළමයින්ට අදහස් කියන අවස්ථාවක් දෙන්න. ඔව් ජනුදී කැමරාව ඔන් කරොත් අපිට ස්පොට්ලයිට් කරන්න පුළුවන්. හරිනේ හරි. ඔව් පටන් ගමුද ජනුදී? සර් වීඩියෝ වීඩියෝ
meaning hot sounding. දීවනේ. ඔව්. හරි. දැන් now okay. හරි. Right. Oh, well, මන් දන්නේ ඊයේ කියලා. ඕගොල්ලෝ මිස්කින් මාර්ගය. හරි. ළමයි අපි මෙන්න මෙහෙම සින්දුවේ ඇතරම අපි මේ ජ්‍යාමිතිය පැත්ත ගත්තොත් ළමයි එයා කියනවා ත්‍රිකෝණයක් ගැන කතා කරා. right? ඒකේ පාද සමානයි නේද? ඒකේ පාද සමානයි. කෝණ සමාන බව කියවෙනවා. ඇත්තටම එයා කතා කරන්නේ සමපාද ත්‍රිකෝණයෙන් ගැන. නමුත් එතනදී ඔය සින්දුවට සමපාද ත්‍රිකෝණය කියන වචනේ යෙදුනා නම් සින්දුවේ රිද්ම් එක එන්නේ නැහැ. ඒක නිසා තමයි එයා සමකෝණී ත්‍රිකෝණී කියොබත් මාතෘ තින්දින. නේද? අර එක තැනකදී කියන්නේ ලස්සන එකට මෙන්න මෙහෙම දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණේ පාද සමයි කියලා. ඇතරම ඔය සින්දුවෙන් කියවෙන්නේ ළමයි සමපාද ත්‍රිකෝණේ ගැන. නමුත් සමකෝණී ත්‍රිකෝණේ කියලා ගන්න සාමාන්‍ය මිනිසුන්ට ඒක තේරෙන නිසා. සාමාන්‍ය මිනිසුන්ට ඒක තේරෙන නිසා. ତර ඔතන පොඩි තුන්කොන් ප්‍රමේයක සටනක් යන. මා දකින්නේ ඔය සින්දුවේ තියෙන ළමයි ජ්‍යාමිතික පැත්ත. ලංකාවේ කිසිදු සින්දුවක මේ ගණිතය මෙහෙම යොදාගෙන නැහැ. සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා. ඔය සින්දුව හොඳට ඇහුවනම් සමපාද ත්‍රිකෝණය ගැන සමච්ඡේදනය ගැන ඔය ටෙක්නිකල් වර්ඩ්ස් ටිකත් ඔය ජ්‍යාමිතිය ගැන අවබෝධයක් එනවා.
හැබැයි ඔය සින්දුව හොඳටම ඇහුවොත් ඇත්තටම සමකෝණී ත්‍රිකෝණ ගැන නෙමෙයි ඔය කියවෙන්නේ. සමපාද ත්‍රිකෝණය ගැන කියවෙන්නේ. නමුත් මං හිතන්නේ ඕක මං හොයලා බලුවා ඕක ලියලා තියෙන ඉංජිනේර කෙනෙක්. ඒ ඉංජිනේර දන්නවා මේ දෙකේ වෙනස. නමුත් ඔතනදී සමපාද ත්‍රිකෝණ දැම්ම නම් සින්දුවේ රිද්ම් එක බිඳෙනවා. ඒක නිසා තමයි ඔතනට සමකෝණී ත්‍රිකෝණ කියලා දාලා තියෙන්නේ. ඒක නිසා සමකෝණී ත්‍රිකෝණ ගැන කතා කරන්න ත්‍රිකෝණ දෙකක් ඕන. දැන් මෙතනදී එක ත්‍රිකෝණයක් ගැන කතා කරන්නේ. ඔබ එක මුල්ලක හිටියා නේද? නේද? ඔබත් මාත් ඈත් හින්දින නේද? අන්න බලන්න. ඒ කියන්නේ මේකේ කතා කරන්නේ එක ත්‍රිකෝණයක් ගැන. සමකෝණී ත්‍රිකෝණ කතා කරන්නේ ත්‍රිකෝණ දෙකක් ගැන. ත්‍රිකෝණ දෙකක් ගැන. ඒක නිසා ඇත්තටම ඔය සින්දුවෙන් කියවෙන්න ඕනි සමකෝණී ත්‍රිකෝණය ගැන නෙමෙයි. ඕක ඇත්තටම කියවෙන්නේ සමපාද ත්‍රිකෝණය අනුව. නමුත් සාමාන්‍ය ජනතාවට ගෝචර වීම පිණිසත් සින්දුවේ රිද්ම් එක කැඩෙන්න හොඳ නැති නිසා තමයි ඒකට යොදාගෙන තියෙන්නේ සමකෝණී ත්‍රිකෝණ කියන එක. right. ඔතන තියෙන ඒ ස්වභාවික සංසිද්ධිය නේද? ඒක වෙනම කතාවක් නේද? ඒක ඔබ සංගීතයත් සමග විචාරයත් සමග රස විඳින්න මම මේකේ තියෙන ගණිතමය පැත්ත තමයි මම විචාරය කරන්නේ. right. හරි. අපි එහෙනම් ඔයගොල්ලෝ පැහැදිලිව නේද? ළමයි කියනවා මීළඟ ඇරයුම පූර්ණාමිෂ්ඨ කියලා. පූර්ණාමිෂ් මේ වෙලාවේ සින්දුව පුහුණු වෙන ගමන් ඉන්නේ. right. හරි. මම මේක මකලා අභ්‍යාස වලට යමු. ඒ සින්දුවට හොඳ සාධාරණයක් වුණා. right. අපේ සිප්සරේ යෝහන් නේද? ගේම් කරලියට නේද? හරි. අපි පළවෙනි ගාන දාපු අභ්‍යාසය. අද වෙලාවත් ගිහිල්ලා දන්නම නැතුව නේ. right. තව ඔයගොල්ලෝ 12 පව වෙනකන් ඉන්න. තව සින්දුවක් දෙකක් දෙන්න නේද? පූර්ණමිස් සින්දුව ප්‍රැක්ටිස් වෙනවා. අපේ ගායකයා කවුද ගායකයා අපේ නේ? සැකේ හනුමාවන්න අපරාධය ඔය සින්දු ලිව කෙනාට තිබ්බේ රිද්ම් එකට ඕන දෙයක් වෙච්චද කියලා එකපාර සම්පාද කියලා වචන අද කාලේ සින්දු කියන අය වගේ නෑ එතනදී නේද අර එයා දන්නවා නමුත් ඒක නමුත් ඕක ගණන් දන්න කෙනෙක් මිසක් අනිත් කෙනෙක් දන්නේ නැහැනේ. ඒක නිසා ඒ තරම් හිතන්න එපා. ඒ සින්දුවේ රසය අර්ථය ගැන හිතන්න එක ලස්සන සින්දුවක් ඉතින්. right. ඕක දැන් මම කැම්පස් එකේ ඉඳි ඕකට එක්කෙනෙක් විචාරයක් කිව්වා. එක මුල්ලක ඉන්නේ අම්මා අනිත් මුල්ලේ ඉන්නේ බිරිඳ මේ මුල්ලේ ඉන්නේ මම. ඒක වෙන්න බෑ මේකේ. ඔය සින්දුවේ තේරුම අනුව ඒක වෙන්න බෑ. ඒක සින්දුව පිළිබඳ විචාරය වෙනම දෙයක්. එහෙම තමයි විශ්වවිද්‍යාල ජීවිතවලදී විවිධ දැක්වෙන්න යනවා. පළවෙනි ගාන ළමයි එක සහ ප්‍රමේ තුන්වෙනි ප්‍රමේ පදනම් කරගෙන මේක B මේක C ABC මේක D E මේක 8යි C මේක 4යි C මේක 10යි C මේක X දිග සොයන්න. මම ගණන් ටික ලියාගෙන යන්නම් ඕගොල්ලෝ හදන්න. ළමයි හොයනවා ප්‍රමේය අල්ලගෙන එතකොට මේකේ මොකක්ද ළමයි අපිට ලියන්න පුළුවන් 8 බෙදීම 4 සමානයි 10 බෙදීම x මේක උඩයට මාරු කරන්න
4ට 8යි. එක xට 10යි. දැන් x සුක්ත කරන්න බෙදීමේ 10 මෙහෙට ගියාම ගුණ කිරීම වෙනවා. එම නිසා x සමානයි බෙදීමේ 10 මෙහෙට ගියාම ගුණ කිරීම වෙනවා. 4ට 8 ගුණ කිරීම 10යි. 4ට 1 8ට 2යි. 10 දෙකෙන් බෙදුනම x සමානයි 5. මේක a බෙදීම 4 සමානයි 3 බෙදීම 2. බෙදීමේ 4 මෙහෙට ගියාම ගුණ කිරීමේ 4 බවට පත් වෙනවා. 2ට 1 4ට 2 3 වල 2 6යි. අපි ජ්‍යාමිතියේ දෙවන ටියුට් එක අපි ඉදිරියේදී ළමයින්ට ලබා දෙන්නම්. තමයි මෙන්න මේක පහදලා පුළුවන් නම් මැසේජ් කරන්න. පීස එකක් ගන්න සල්ලි ඔබට ලැබෙනවා. ඔන්ලයින් පීස එකක් ගෙදරට එනවා. මේකට රුපියල් 10යි. ඔන්ලයින් පීස එකක් එනවා. පාදි දිග 10යි. ඒක සමාන කොටස් 3කට බෙදා ගන්න අයුරු පැහැදිලි කරා. ඔයගලන්ට මම දෙනවා 10 cm දිග කම්බියක්. මට හරියටම කපන්න ඕනේ සමාන කැබිලි 3කට. මේ 10 cm කම්බියක් සමාන කැබිලි 3කට කපන්න කොච්චර වෙලා යනවද? ඔක අන්තිමට බලමු. අන්තිමට බලමු. උඹලා ගෙදරට වෙලා 10 cm නූලක් අරගෙන සමාන කොටස් 3කට කඩලා බලන්න. හරි. අපි මේක x හොයමු. ඒක x හොයන්න මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. තුන බෙදීම 15 සමාන x බෙදීම 25. x බෙදීම 25. මේක දාන්න හකස් ගුණතේ බෙදීම 25 මෙහෙට යනකොට ගුණ කිරීම වෙනවා. 3ට 25 ගුණ sorry 3ට 15 ගුණ කිරීම 25. 3ට 1යි 15ට 5යි 5ට 1යි 25ට 5යි 5ක් 1 5යි c. x සමානයි 5යි c. පෙසන්දි අමරසිංහ 3.33334 වැරදි. මං අහන්නේ අගේ නෙමෙයි දල සටහන. ඔන්න x වලගේ හොයාගත්තා. x සමාන 5c. දැන් දානවා මම අර පුළුවන් දැන් දාන්න මේක මේ විශාල ත්‍රිකෝණයට සහ මේ පාදයේ සලකලා විශාල ත්‍රිකෝණය සහ මේ පාදයේ සලකලා අනුපාතය දා. තොර y හොයාගන්න පුළුවන්. y නේ හොයාගන්න. තොර එනම් මේ පාදයේ කීයද? 18යි 3යි 15යි 18යි 18 බෙදීම 12 සමානයි. මේ පාදයේ කවුද? 25යි 5යි 30 30 බෙදීම y. මේක ඕනම් මෙහෙම උන්තිදී 6න් කපලා හරස් ගුණිතය දාන්නත් පුළුවන්. මේක උඩයට මාරු කරන්න. හරි. y යට 30 12ට 18. මගේ ෆෝන් නම්බර් එකට එවන්න ළමයි. Zoom එකට එවන්න එපා කරදරයි. එතකොට මේක y 6න් කැපෙනවා. 6 3යි 6 2 දාන හරස් ගුණිතය. එම නිසා y සමානයි හරස් ගුණිතයට මම 3න් 2 වාරයක් 30 3ට 1යි 30ට 10 10 වර 2 20යි
20 y සමානයි 20 මේ පාද තුනම එකිනෙකට සමාන්තරයි. එතකොට මේ විශාල ත්‍රිකෝණය බැලුවම මේ පාද තුනම සමාන්තරයි. තුන එකිනෙකට sorry මේකට සමාන්තරයි. very sorry ඒක මේක සමාන්තර බව මට දෙන්න බැරි වෙලා තියෙනවා. තමයි මේ ගාන හැදුවද කොහොමද මොකද කියන්නේ මම මේ කතරලා යන්නද ඔයගොල්ලෝ හදනකම් මට WhatsApp කරලා එවනවද ඔය නම්බර එකට මොකද කියන්නේ හා සර් අනිත් අයගේ මතේ බලන්න මට ඒක උත්තර තියෙනවද කියලා නිවැරදි උත්තර තියෙනවද නේද මගේ ෆෝන් කරේ සමාන කොටස් තුනකට කොල්ලෙක් මම මේ ප්‍රමේය පදනම් කරගෙන තමයි හොයන්න ඕනේ කොල්ලෙක් මේක වෙනත් ක්‍රමයකින් වැඩි කරලා තියෙනවා ඒ ප්‍රැක්ටිකලි වැඩි සාර්ථක මදි ටිකක් කොල්ලෙක් කරලා හරි අපූර්ව ක්‍රමයක් ඒකට ලස්සනයි ඒකට මම යාට පීස් එකක් නෙමෙයි මේ අපි ඩෝනට් එකක් වගේ අරන් දෙන්නකෝ කොල්ලෙක් කරලා තියෙනවා මේක 10 මූර්තයක් බවට පත් කරලා මේක ප්‍රමේය භාවිත කරලා නේ මේක බෙදලා මේකත් හරි ක්‍රියේටිව් මම යාට ඒක නිසා ඉන්ස්ටිටියුට් එක ආරම්භ වුණාම අර ළඟ තියෙන පෙරේරාන් සංස්ථයකට එකන් ගිහලා ඩෝනට් එකක් අරන් දෙනවා. මේක බෙදලා අංශක 120ට 360යි 120ට බෙදලා. අන්න එතකොට ගන්නට සමාන කැලේ තුනකට කඩා ගන්න පුළුවන්. right? මේක හරි ලස්සනයි. හැබැයි කම්බියක් කොහොමද අපිට ලස්සනකට වෘත්තයකට කඩා ගන්න ඕන? ප්‍රැක්ටිකලි ඔක් කරදරයි. වෘත්තයක් හදා ගන්න බෑනේ කම්බියකින් නැවේදී. නේද? ප්‍රැක්ටිකලි ඒක සක්සස් මදි. හැබැයි හරි ක්‍රියේටිව්. වැඩි හරි ක්‍රියේටිව්. ලස්සනකට වෘත්තයක් හදා ගන්න පුළුවන් නම් හරි. කවුද මේ වෙලා තියෙන එක්කෙනා දනිදි. වැඩි ක්‍රියේටිව් හැබැයි. හරිනේ මේක සමානුපාතිකව ගානට තුනකට බෙද කම්බි. තීරි න්‍යායාත්මකව හරි. හැබැයි ප්‍රැක්ටිකලි ඕක අමාරු වැඩි. මට ඕනේ මේක ප්‍රැක්ටිකලි වෙන්නත් ඕනේ. නමුත් දනිදු very good. ඉන්ස්ටිටියුට් එක ආරම්භ කරපු සැනින් මම ඔබට ඩෝනට් එකක් අරන් දෙනවා. මට ඔන්ලයින් පීස එකක් එවන්න තරම් ඒක උත්තරේ ප්‍රමාණවත් මදි මේ ප්‍රමේය යූස් කරලා නේද? කඩන්න ඕනේ මම උත්තර ඔක්කොම චෙක් කරා මට ප්‍රමාණවත් සරලන උත්තර තාම ලැබිලා නැහැ. ළමයි තමා විසින් කරපු නිර්මාණය වන්න ඕනේ හොඳේ. සමහරක් අයගේ මට නිර්මාණ ලැබිලා තියෙනවා printed ඒවා. ඒවා බෑ හොඳේ. අවුරුදු 20ක් නේ මගේ පළපොරොද්ද. නිසා printed ඒවා එවන්න බෑ. හරිද? හරි. මම වැඩේ කියලා දෙන්නද? නිකන් මෙච්චර දුර ඇවිල්ලා ඔක වැඩේනේ. සහ නැත්තම් තව අවස්ථාව දෙන්නද? ඔයගොල්ලෝ ගෙදර try කරලා එවනවා. දැන් කියලා දුන්නොත් වටිනාකමක් නැති වෙනවනේ ඔයගොල්ලන්ට. මොකද්ද ඔයගොල්ලන්ගේ අදහස? කියලා දෙන්න. ඔයගොල්ලෝ හිතන්න අකමැති. හදු. ඔයගොල්ලෝ කියනවා නම් මම කියලා මේ easy game එකක් තියෙන. ප්‍රමේය මම භාවිත කරනවා.
මේක 10C. ගන්තේ කියන්නේ හිතන්න ඕනේ. ප්‍රැක්ටිකලිද තියරිද දෙකෙන්ම හිතන්න ඕනේ. මේක 10C. අර ප්‍රමේය මට භාවිතා කරන්න ඕනේ. සමාන කොටස් 3කට කඩා ගන්න ඕනේ. ඇත්තටම ප්‍රැක්ටිකලි 10cm දිග කම්බියක් දුන්නොත් අපිට ගැටලුවක් එනවා නේද මේක සමාන කොටස් 3කට කෑල්ලක්වත් අපතේ නොයන පරිදි මේක සමාන කොටස් 3කට කොහොමද කඩන්නේ කියලා. ප්‍රැක්ටිකලි අපි අර්බුදයකට ලක් වෙනවා නේද? ප්‍රැක්ටිකලි. අනේ 3.3 ගානේද බෑ. පුංචි කෑල්ලක්වත් ඉතුරු වෙන්න බෑ. හැබැයි අපි මෙහෙම දිග රේඛාවක් මේක කම්බිය නම් හොඳින් දිග ඇරලා මේ පැත්තෙන් දිග ඇරලා තව කම්බියක් මෙතනින් ගන්න. ගහලා කව කට්ට අරගෙන මේක සමාන කොටස් 3කට මේක කඩන. මේක කඩනවා සමාන කොටස් 3කට. ළමයි කියන තව අවස්ථාවක් දෙන්න කියලා. දැන් ඉවරයි අවස්ථාව. අනේකයි. මම කියන්නේ මේ වගේ ගානක් මම ඔයගලන්ට විද්‍යාඥයෙක් වෙන්න කෙටි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. මේ වගේ ගණන් නේද? රැය නිදාගන්නට පෙර try කර ප්‍රමේය ඔස්සේ හිතන්න ඕනේ. මම WhatsApp එකට එවුවා. දුවෙක් කියලා මට කලින් ආයෙන්ද්‍රිකාට නම් මට සිද්ධ වෙනවා. ආයෙන්ද්‍රිකා හරි. මට සිද්ධ වෙනවා ආයෙන්ද්‍රිකාට ඔන්ලයින් පේස එකක් යවන්න. right. very good. ආයෙන්ද්‍රිකා හරි. ඔන්න දැම්මා. හරියට හරි. රේඛාවක් ගහලා මේක සමාන කොටස් 3කට බෙදා ගන්න පුළුවන්. චාප ගහලා very good. ඔන්න අපි ආයෙන්ද්‍රිකාට අනිවාර්යෙන් මම පීස් එකක් ඔන්ලයින් පීස් එකක් ඕඩර් කරනවා. right මම ෆෝන් කියලා සමාන කොටස් 3කට බෙදෙනවා. right ඊට පස්සේ මොනවද කරන්නේ? මේ රේඛා දෙක යා කරනවා. මෙයාට සමාන්තරව මෙතනින් රේඛාවක් අඳිනවා. මේකට මේක සමාන්තරයි. මෙයාට සමාන්තරව මෙතනින් රේඛාවක් අඳිනවා. එතකොට මේ කොටස් 3 සමානයිනේ. අන්න එතකොට ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳුරු ලබන රේඛාව මගින් ඉතුරු පාද දෙක මොනවාද කරන්නේ? සමානුපාතික ලෙස බෙදෙන. දැන් මේ ත්‍රිකෝණේ සැලකුවම මේ දෙක සමාන අනුපාත එකට එක අනුපාතෙන්නේ. එතකොට මේකත් කැඩෙන්නේ කොහොමද? එකට එක අනුපාත. ඊට පස්සේ මේ විශාල ත්‍රිකෝණය සැලකුවම මේක දෙකට එක අනුපාතෙන්නේ කැඩෙන්නේ. මේ 1 දෙකට එක අනුපාතය. එතකොට එහෙනම් මේකත් කැඩෙන්නේ කොහොමද? දෙකට එක අනුපාතය. ඒ කියන්නේ මේ කැලි කොටස් තුනම එකිනෙකට සමානයි. මේකෙන් අපිට තව ප්‍රතිඵලයක් බිහි කරගන්න පුළුවන්. නේද? ළමයි. ඒ කියන්නේ අපිට සමාන අනුපාත වලින් සමාන්තරව ඇඳුත් මේකත් ඒ සමානුපාතික ලෙසම මේ පාදෙත් කැඩෙනවා. මේ පාදෙත් කැඩෙනවා. මෙන්න මේක තමයි පදනම් කරේ. මේ අපි නිදහසේ රේඛාවක් ඇඳලා ඒක අපි දන්නවනේ කව කට්ට අරගෙන මෙහෙම චාප ගහලා සමාන කොටස් 3කට අපිට වෙන් කරගන්න පුළුවන්. නේද? ඒක නිදහසේ වෙන් කරගන්න පුළුවන් නේ අපිට. මගේ කව කට්ට යූස් කරලා තේ. අපිට නිදහසේ කවකට භාවිතා කරලා මේ විදිහට මෙම සමාන කොටස් 3කට නිදහසේ මම මේක පෙන්නන්නේ මේක නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ නිර්මාණය කරගෙන මේ කෙලවර ලක්ෂය මේකත් එක්ක යා කරලා මෙයාට සමාන්තරව මෙතනින් රේඛාවක් අපි ජ්‍යාමිතික නිර්මාණයේදී ඉගෙන ගන්නවා රේඛාවකට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. කියන්නේ මේ කෝණයට සමාන කෝණයක් මෙතනින් පිටපත් කරගන්න. කෝණයකට සමාන කෝණයක් පිටපත් කරන්නේ කොහොමද කියලා අපි ජ්‍යාමිතියේදී කියලා දෙනවා.
ඉදිරියේදී ජ්‍යාමිතික 10යි කරා grade 10 11 වලදීත් කරනවා. ඒතර මේකට සමාන කෝණයක් ගන්නට මේ ලක්ෂණ නිර්මාණය කරගත්තම සමාන්තර රේඛාවක් ඇයි අනුරූප කෝණ සමාන නම් මේ රේඛා දෙක සමාන්තර. අනුරූප කෝණ සමාන නම් මේ රේඛා දෙක සමාන්තර. අන්න ඔය වගේ ජ්‍යාමිතික නිර්මාණයකින් අපිට පුළුවන් මේ පාදයට සමාන්තර රේඛා මේ ලක්ෂවලදී නිර්මාණය කරන්න. මේවා කැඩෙන්නේ එකට එක අනුපාතේ නම් අර අපි ඉගෙන ගත්ත ප්‍රමේයට අනුකූලව මේකත් කැඩෙන්නේ එක අනුපාතයට. එක අනුපාතයට. Right. Very good. Very good. නේද? ඔය වගේ තව ගානක් දෙන්නකො ලබන සතියේ උත්තරය හොයලා දෙන්න. මම කියලා තියෙනවා මෙවැනි ගණන් ඔබ නිදාගන්න කලින් try කරලා නින්දට යන්න. එහෙම පුරුදු වෙන්න ඒ වගේ ගණන් 10ක් විතර ඔබේ යටිහිත ක්‍රියාත්මක වෙලා ගාන හදනවා. උදේට නැගිටලා try කරලා බලන්න ඔයගලන්ට ගන්න පුළුවන්. විද්‍යාඥයෙක් වීමේ කෙටිම මඟ ඒක යූස් කරන්න. right. හරි. අපි යමු පස්වෙනි ගානට. දැන් ඔය ප්‍රමේය ගණන් ඇතියා. දැන් අපි යමු ඔකේ අපි සුපිරිම ගානකුත් හදුවා. අපි යමු සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ ගණන් වලට. right. මට සතුටුයි මේ අවස්ථාවේ අපේ ළමෙක් හරි උත්තරේ. තව ළමෙක් මට එව්ව උත්තරයක් ඔය හා සමාන printed එකක්. ඒක එතකොට මට පිළිගන්න බෑනේ. ඔව් අතින් දියලා කරලා තමයි එවන්නේ. අනිත් ඒකේ දත්ත මදි. දත්ත තියෙන්න ඕනේ නේද? right. හරි. පස්වෙනි ගාන. අපි දැන් යමු සමකෝණී ත්‍රිකෝණ භාවිතා වන ගානකට. කොහොමද ළමයි මේකේ සමකෝණී ත්‍රිකෝණ වලින් හදන්න වෙන්නේ? මේ කෝණේ ත්‍රිකෝණ දෙකටම පොදුයි. මේක සමාන්තර නිසා මේ කෝණයට මේ කෝණය සමානයි. මේකට මේක සමානයි. එතකොට පුංචි ත්‍රිකෝණේ A බෙදීම එයාට අනුරූප පාදේ කවුද? විශාල ත්‍රිකෝණේ 4. ඊට පස්සේ දී ඇති පාදේ කවුද පුංචි ත්‍රිකෝණේ? මේ හරියට සමකෝණී 6. නෑ 6 බෙදීම. උඩට ගත්ත පුංචි ත්‍රිකෝණේ පාද නම් දෙවෙනි අවස්ථාවේදී ඉර උඩට ගන්න ඕනේ පුංචි ත්‍රිකෝණේ පාදය. දීලා තියෙන පාද. එහෙනම් හරියට සමුකව අර corresponding side දෙක නේද? අනුරූප පාදය. තොර මේකේ හරියට සමුක පාදේ නම් මේකෙත් හරියට සමුක පාදේ. විශාල ත්‍රිකෝණ. එතකොට සලකන්නේ විශාල ත්‍රිකෝණ. දැන් මේ පාදය ගත්තේ A බෙදීම 4 විශාල ත්‍රිකෝණේ පාදයක් නේ. එතකොට මෙතනදී ගන්න ඕනේ මේ දෙක නෙමෙයි විශාල ත්‍රිකෝණේ පාදේ. 2 6 එකතු කරාම 8. දැන් බෙදීමේ 4 මෙහෙට ගියොත් ගුණ කිරීමේ 4. එතකොට 6 8 ගුණ කිරීම 4. මේක වාගේ සමකෝණ ත්‍රිකෝණ. right. මේක අනුරූප. මේකට මේක සමාන. මේකට මේක සමාන. එහෙනම් මේකට මේක කොහොමද? A බෙදීම 8. A බෙදීම 8 සමානයි. A කියලා අපි තෝරගත්ත විශාල ත්‍රිකෝණේ 4ට සමුකව. එනම් පුංචි ත්‍රිකෝණේ 8. ඊට පස්සේ විශාල ත්‍රිකෝණේ දීලා තියෙන පාදේ කවුද? මේ පාදේ. ඒක මේ හරියට සමුකවයි. අපි ඉර උඩට ගත්තේ විශාල ත්‍රිකෝණේ පාදයක්. එහෙනම් මෙතනදී ඉර උඩට ගන්න ඕනේ විශාල ත්‍රිකෝණේ පාදය.
එහෙනම් විශාල ත්‍රිකෝණයේ දීලා තියෙන ඊළඟ පාදේ කවුද? 8යි 4යි 12. ඒ කියන්නේ හරියට සමුකෝ එක. එහෙනම් මේකෙත් හරියට සමුකෝ එක ගන්න ඕනේ. 8. දැන් දාන්න හරස් ගුණිතය. බෙදීමේ අත මෙහෙට ගියාම බෙදීමේ අත මෙහෙට ගියාම ගුණ කිරීමේ අත 8ට 8 කැපෙන 12 වරක් එක 12 12 හරි 7 මේක සියලු සමකෝණ ත්‍රිකෝණ නම් කරන්න. අටවෙනි ගාන. හතෙහි AD ගුණ කිරීම DC සමානයි. DB වර්ගයේ බව පෙන්වන්න. මේ ගාන ඇසුරෙන් රූපය ඇසුරෙන් තමයි අර ගාන පෙන්වන්නේ. හදන්න බලන්න. පොඩ්ඩක් ගෑබෝ වෙනකන් යනවා මේ වෙලේ. ඕනෙම ඍජු කෝණාශ්‍රයකට දැන් ADDC කියන්නේ ඍජු කෝණාශ්‍රයක පාද ලෙස නිර්මාණය කරලා ඒකට වර්ගඵලයෙන් සමාන සමචතුරස්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන් මේක පදනම් කරගෙන. ඒක මම ජ්‍යාමිතික නිර්මාණවලදී කියලා දෙන්න. නෑ මේකේ කෝණ මේ සමච්ඡේදනය වෙන්නේ මුකුත් නෑ මේ ටික තමයි දත්ත. ඉතල. මේක ඍජු කෝණ ත්‍රිකෝණයක් මේ ශීර්ෂයේ ඉඳන් මේකට ලම්බකයක් ගහලා තියෙන ඉච්චර. මේ කෝණ සමච්ඡේදනය වෙනවා. ඒ කතන්දර මුකුත් නෑ. ඕකේ? right. හොඳට ගණන් දෙක ලියාගත්තද? තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මේ ගණන් දෙක ගෙදර වැඩ එහෙනම්. right. අපි අදට එහෙනම් මෙතනින් සමුගමු. එහෙමනම් සියලුම ළමයිට ආයුබෝවන් සුබ දවසක් සුබ රාත්‍රියක්. මේක මම YouTube channel එකටත් දානවා මේ පාඩම.